තිරුවන් සරණයි සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම බෞද්ධ ශිෂ්ටාචාරය පාඩම් මාලාවේ 12 වසරේ අවසාන පාඩම බෞද්ධ ආර්ථික කළමනාකරණය කියන පාඩම යම් තරමක් දුරට ආවරණය නොවුණු දරුවෝ කිහිප දෙනෙක් ඉන්න බව මතක් කළා. අන්‍යයට සහ මේ පාඩම් නරඹන හැමෝටම අවබෝධය පිණිස මේ පාඩම පොඩ්ඩක් නැවත වතාවක් අධ්‍යයනය කරන්න තමයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ආර්ථිකය පිළිබඳ බෞද්ධ විග්‍රහය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන යම්කිසි වෙලාවක් අරගෙන හැමෝටම මතක හිටින ආකාරයට ආර්ථිකය පිළිබඳ බෞද්ධ විග්‍රහය අන්තර්ගත වෙනවා සූත්‍ර කිහිපයක. ඒ සූත්‍ර කිහිපය තමයි පුතේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය, ඊට පස්සේ අනන සූත්‍රය, ඊට පස්සේ ඔයාලට ඩිස්ප්ලේ එකේ පේන විදිහට වණිජ්ජා සූත්‍රය. මෙන්න මේ සූත්‍රවල ආර්ථිකය පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙනවා. ඊට අමතරව මංගල සූත්‍රය තුලත් කරුණු කාරණා අන්තර්ගත වෙනවා. ධාර්මික ආර්ථිකයක් කොහොමද පවත්වාගෙන යන්නේ කියන දේ පිළිබඳව. ඉතින් මම මේ වගේ පාඩම් මාලාවන් නිතර සාකච්ඡා කරනවා. මේවා නරඹන ඔයාලට මේවා වැදගත් හෝ මේවා අඩුපාඩු හෝ එකතු විය යුතු තව කළ යුතු පාඩම් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් හොඳ නරක ඇතුළු කමෙන්ට් එකක් විදිහට පළ කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපේ ඔන්ලයින් පන්ති මාලාව 2023ත් අපි පටන් ගත්තා. 2023 පන්ති අපි ක්‍රියාත්මක කරගෙන යනවා සහ තව මාස 3ක් තියෙනවා ස්පීඩ් රිවිෂන් ක්ලාස් එක අපි පටන් ගන්න තියෙනවා. ඒකටත් ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. ඊට පුතේ ධාර්මික වෙළඳ වෘත්තීන් විදිහට කතා කරනවා. රාජ්‍ය සේවය, ඊට පස්සේ සත්ව පාලනය, ඊට පස්සේ ගෘහස්ත කර්මාන්ත සහ වෙළඳාම් කියන ඒවා ධාර්මික වෙළඳාම් ක්‍රම නැත්නම් ධාර්මික ජීවන වෘත්තීන් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒකම මේ ආර්ථික ශාස්ත්‍රය ගැන සාකච්ඡා කරද්දී නොකල යුතු වෙළඳාම් කිහිපයක් ගැන සාකච්ඡා කරන. ඒ තමයි ඔයාලා පාලි පාඨ ලියන්න අකමැති නම් මස් වෙළඳාම, ඊට පස්සේ සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මත්පැන් වෙළඳාම සහ වස විස වෙළඳාම. අපි ඔක පාලි පාඨ වල ලියනවා නම් මාංශ වණිජ්ජා, මස්ස වණිජ්ජා, සත්ත්ව වණිජ්ජා, ඊට පස්සේ විස වණිජ්ජා කියලා අපි මේක පාලි පාඨ විදිහට ලියන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ පුතේ මේ ආර්ථිකය ගැන සාකච්ඡා කරද්දී අනාකූලච්ච කම්මන්තා කියලා කියනවා. නොකල යුතු එහෙම නැත්නම් වැළැක්විය යුතු කර්මාන්තවල නිරත නොවීම. ඒ කියන්නේ නොකල යුතු වෙළඳාම් වලින් ඈත් වීම සහ අනවජ්ජානි කම්මානි සුදුසු ගැළපෙන කර්මාන්තවල නිරත වෙන එක බුදුදහම තුළ අගය කිරීම සිද්ධ කළා. එතකොට ධාර්මික ආර්ථිකයක නිරත වෙන අය ගාව තිබිය යුතු ගුණාංග තමයි උත්තානවතෝ සතිමතෝ. උත්සාහය තියෙන්න ඕන. ඒ වගේම සතිමතෝ කියලා කියන්නේ සිහිය තියෙන්න ඕන. ඒ කියන්නේ යමෙක් දියුණුවටපත් වෙන නම් ආර්ථිකය අතින් එයාගා උත්සාහය තියෙන්න ඕන. ඒ වගේම සිහිය අවබෝධය තියෙන්න ඕන. ඔයාලට උදාහරණ විදිහට මතක ඇති අර කුම්භඝෝෂක සිටු කතා පුවත. කුම්භඝෝෂ කියලා කියන්නේ අර ගෙදරින් පුංචි කාලේ නික්මෙන්නේ බෝ වෙන රෝගී නිසා. එයා ආයෙත් පෙරලලා තමන් හිටිය ගෙදරට ආවට පස්සේ එයා එකපාර තාත්තා හංගපු ධනෙ අරගෙන ධනපතියෙකුනේ නැහැ. උදෑසන මිනිස්සු අවදි කරලා ක්‍රමයෙන් තමයි ධනපතියෙක් බවට පත් වුනේ. එතකොට ඒ වගේ තමයි උත්සාහය තියෙන්නත් ඕනේ. ඒ වගේම ඒකට අවශ්‍ය කරන බුද්ධිය තියෙන්නත් ඕන. ඒ වගේම බුදුදහම තුල කතා කරනවා ධනෙ ඉපීම කළ යුත්තේ කොහොමද කියලා. එහිදී බඹරෙක් රොන් ගන්නා පරිදි. බඹරෙක් රොන් ගන්නා පරිදි කියලා කියන පුතේ මලකින් බඹරෙක් රොන් අරගෙන ගියයි කියලා ඒ මලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තෙලිලා නැහැ, පොඩි වෙලා නැහැ, ජරා වෙලා නැහැ, අපිරිසුදු වෙලා නැහැ, සුවඳ අඩු වෙලා නැහැ. එතකොට මෙතන කතා කරන්නේ අපි වෙළඳාමක් කරන කෙනෙක් නම්, ඒ වගේම වෙන කෙනෙක්ගේ මුදල් අපි ලබා ගන්න කෙනෙක් නම් එයාට හානියක් නොවි. මේ ගන්න කෙනාගේ අපි කියන සාක්කුවට දැනෙන්නේ නැතුව මුදල් ගන්න කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ හොරෙන් ගන්න කියන එක නෙමෙයි. අර අපි කියන්නේ ගිනි ගණන් කියලා. මුගේ අද බලද්දි රුපියල් 50යි, හෙට 75යි. ඒ වගේ නැතුව නොදැනෙන ලෙස කරන එක තමයි මෙතෙන් අදහස් කරන්නේ. ඒකයි බඹරෙක් රොන් ගන්නවා. ඊට පස්සේ වේයෙක් තුඹසක් බන්න පරිදි. වේයෙක් කියන එක වේයා කියන සතා තුඹස බඳින්නේ එකපාර නෙමෙයි. පොඩ දසමෙන් දසමේ තමයි යා තුඹස වැඩි දියුණු කරන්නේ. අන්න ඒ වගේ තමයි ධනෙ ඉපීම කළ යුත්තේ කියලා කතා කරනවා. ඒකට පාලි පාඨයක් තියෙනවා ගාථාවක් භෝගෝ නැත්නම් භෝගයේ සංහර මානස්ස බඹරස් සේව ඉරියතෝ භෝගා සම්නිච්ඡයන් යන්ති වම්මිකෝ වූප කීති කියලා. ඒකේ තියෙන්නේ તો උඩ අර්ථයම තමයි භෝගයේ සංහර මානස්ස බඹරස් සේව ඉරියතෝ මිල මුදල් ධන දාන්නේ හරියම්බ කරන්න ඕනේ. මලකින් බඹරේ රොන් ගන්නවා වගේ භෝගා සම්නිච්ඡයන් යන්ති වම්මිකෝ වූප කීති. අන්නෙම උපේන ධනෙ ක්‍රමයෙන් වර්ධනය වෙන මොන වගේද
වේයෙක් තුඹසක් බඳින ආකාරයට. එතකොට මේ බුදුදහම තුල ආර්ථික කළමනාකරණය පිළිබඳ අති ගැඹුරට කතා කරන එක පුදුම ලස්සන විදිහට සාකච්ඡා කරනවා මේ වගේ මේ ස්වභාවික විපත් කියන්නේ කොරෝනා වගේ වසංගත කාලෙක මේ පාඩම් හරිම ප්‍රායෝගිකයි ප්‍රැක්ටිකලි අපිට යූස් කරන්න පුළුවන් එයි නිතර භාවිතා වෙනවා දැන් අර ඒ කියන භෝගේ බුඤ්ජය ද්වි කම්මම් පයෝජේ චතුත්තංච නිදාපේයාපදාසු භවිස්සති උපයාසපයා ගන්නා ධනය කොහොමද පරිහරණය කරන්නේ ඒතර ආර්ථිකය ගැන බුදුදහම තුල කතා කරනවා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් බුද්ධහම කියන්නේ සියල්ල අතහරපු එකක්. එහෙම නැත්නම් අල්ලා ගැනීම වලින් තොර වෙච්ච එකක්. එහෙනම් මොකද්ද මේ ආර්ථිකය ගැන බුද්ධහම මෙච්චර කෑ ගහන්නේ? මොනවද මෙච්චර කතා කරන්නේ කියලා කෙනෙක් තර්ක කරනවා නම් පුද්ගලයෙක්ගේ මෙලව සහ පරලෝක කියන උභයාර්ථ සාධනය කරගන්න අවශ්‍ය කරන පූර්ණ මඟ පෙන්වීම කරලා තියෙනවා බුදුදහම තුල. එතකොට මෙතන ඔයාලට මේ ඩිස්ප්ලේ තියෙන විදිහට ධනෙ උපයා පරිහරණය කළ යුතු ආකාර. එතකොට පුතේ මේ පාඩම ඔයාලා මේක නරඹන කෙනෙකුට බෞද්ධ ශිෂ්ටාචාර විෂය නිර්දේශයේ 12 වසරේ අන්තිම පාඩමනේ අපි මේ කතා කරන්නේ. ඒක ගැන 100% පූර්ණ අවබෝධයක් වෙනවා. මොකද ඒකට අවශ්‍ය කරන පොයින්ට් ටික තමයි ඔයාලට ඔය PowerPoint විදිහට ඩිස්ප්ලේ වෙන්නේ. එතකොට මේවා ලියාගෙන ඔයාලට පුළුවන් මේ තනිකර කෙටි සටහනක්. එතකොට මේ කෙටි සටහන උපයෝගී කරගෙන ඔයාලට පුළුවන් පාඩම ලස්සනට ගොඩනගා ගන්න. මේවා මදි අයට පුළුවන් මගේ මම තැපැල් කරලා යවන නිබන්ධන කට්ට ලබා ගන්න. එතකොට ධනෙ උපෙල්ල පරිහරණය කරන්න ඕනේ කොහොමද කියලා මේ සාකච්ඡා කරනවා. ඒ තමයි ඒ කියන භෝගේ බුඤ්ජය අකුරු පොඩි වෙනස්කම් තියෙන පුළුවන් මේක මේ ළමෙක් මට ටයිප් කරලා දුන්න එක. ද්විහි කම්මම් පයෝජේ චතුත්ථංච නිදාපියාපදාසු භවස්ති. කමං උපයාසපයා ගන්නා ධනෙ බුදුදහම තුල කිව්වා කොටස් හතරකට බෙදන්න කියලා. ඒ කියන භෝගේ බුඤ්ජයේ හතරකට බෙදලා එක කොටසක් අනුභව කරන්න. ඒ කියන්නේ පුතේ ඔයාලගේ ගෙදර තාත්තා ඔයාලා දවසට රුපියල් 1000ක් හම්බ කරනවා නම් ඒ 1000 කොටස් හතරකට බෙදන්න ඕන. හතරකට බෙදලා එයින් 250ක් ඒ කියන භෝගේ බුඤ්ජයනේ එක කොටසක් කියන්නේ 250 254ක් 1000ක් වෙන්නේ ඒක එක කොටසක් බුඤ්ජය අනුභව කරන්න තියා ගන්න ඕන ද්විහි කම්මම් පයෝජේ කොටස් දෙකක් අපි Tamanට 1000 ලැබුණේ කොහොමද කියන එක වර්ධනය කරන්න ගොවි ටැංකල්ලාද කඩයක් දාලාද මොනවද විකුණලාද මොනවා හෝ වෙන කර්මාන්තයකදීලාද එහෙම නැත්නම් මොකක් හරි භාණ්ඩයක් කලවි කියලා දන්නේ සල්ලි 1000 හොයපු ක්‍රමේ තව වර්ධනය කරන්න තමයි 500ක් යොදන්න ඕනේ. ඒ කියන්නේ කොටස් දෙකක්. එතකොට කොටස් තුනක් ඉවරයි. එකක් කන්න බොන්න තියාගත්තා. කොටස් දෙකක් Tamanට මුදල් ලැබුණු විදිහ ආයෝජනය කරන්න යොදාගත්තා. චතුත්ථංච නිදාපේයාපදාසු භවිස්සති. හතරවෙනි කොටස තැම්පත් කරලා තියාගන්න. මේ මොකටද එහෙම තැම්පත් කරන්නේ? ආපදාසු භවිස්සති. Tamanට කරදරයක්, විපතක්, ගැටලුවක්, ස්වභාවික කරදරයක්, මගුල්ගයක්, මලගයක් මොනවා හරි දෙයක් ආවොතින් අන්න එදාට ප්‍රයෝජනට ගන්න උපකාර වෙනවා. අර හතරවෙනි කොටස බලන්න මේ වගේ කාලෙක ප්‍රැක්ටිකලි මොන තරම් ප්‍රායෝගිකද කියලා මේ ආර්ථික කළමනාකරණ දැන් ඔයාලගේ ගෙදර ඔයාලගේ තාත්තා එහෙම නැත්නම් වැඩ කරන කෙනෙක් තමන් උපයන ධනෙන් කොටස් හතරකට බෙදලා එක කොටසක් සංරක්ෂණය කරලා තිබ්බනම් දැන් මාස ගාණක් ගෙදරට වෙලා ඉන්නකොට පරිහරණය කරන්න ධනයක් තියෙනවා නේ ඒ ඉතිරි කරපු ටිකෙන් අපිට වැඩක් කරන්න පුළුවන් දැන් ඔයාලගේ ගෙදර මගුල්ගයක් වුණාම මලගයක් වුණාම කියනවා ඇති අම්මා කියනවා ඇහිලා තියෙනවා නේ වෙලාවට කී හරි හංගලා තියාගත්තේ මම ඒකෙන් මේ මගුලේ වැඩ ටික කරගත්තා. වෙලාවට මං කීයක් හරි ඉතුරු කරලා තිබ්බේ. ඒකෙන් තමයි මේ හැමදේම කරගත්තේ. හදිස්සියට ගන්නවත් උඹලා සතයක්වත් ඉතුරු කරන්නේ. එහෙම කතා කරන. ඒ කියන්නේ ආර්ථිකය ගැන කතා කරද්දී බුදුදහම තුල කියනවා උපයාසපයා ගන්න ධනෙ කොටස් හතරකට බෙදලා ඉන් එක කොටසක් විතරක් කන්න බොන තියාගන්න. අපි මොකද්ද කරන්නේ? අපි 1000ක් ගත්තොත් 1000ම කනවා. එක්ක 1200ක කනවා 200ක් නැහැ. 200 පොතට දාන්න හෙට දෙන්නම් කියලා. නේ? ඒකනේ අපි පුරුදුලා ඉන්නේ. ඒවා දියුණු වෙන පුද්ගලයෙක් ගාව තිබිය නොතිබිය යුතු ගුණාංග විදිහට තමයි මෙතෙන්දි විස්තර කරන්නේ. මේවා ප්‍රායෝගිකයි පුතේ වුණ ප්‍රශ්නයකට ඔයාලා සරලව හිතලා පිළිතුරු ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි තව ටිකක් එහාට ගියට පස්සේ මීට අමතරව පංච බලි වෙනුවෙන් කළ යුතුයි. ඒ කියන්නේ පුතේ උපයාසපයා ගන්නා ධනය කොටස් හතරකට බෙදලා ඒ කියන භෝගේ බුඤ්ජය. ඒ කියන්නේ අපි අර අනුභව කරන්න තියාගත්ත කොටසින්ම තමයි මේ පංච බලි කරන්නේ. ඒක හිතේ පුළුවන් පොතේ දාපු එකෙන් නෙමෙයි. තමන් ආයෝජනය කරන එක නෙමෙයි. තමන් අනුභව කරන්න තමන් ආහාර පිණිස ගන්න තියාගත්ත මුදලින්ම කොටසක් තමයි පංච බලි වෙනුවෙන් වෙන් කරන්න ඕනේ. මොනවද පංච බලි කියන්නේ? ඥාති බලි, අත්ති බලි, උබ්බපේත බලි, රාජ්‍ය බලි සහ දේවතා බලි. ඥාති බලි කියලා කියන්නේ ඥාතීන්ට සංග්‍රහ කරනවා. ඔයාලගේ ගෙදරට අවුරුද්දට එන නෑදෑයෝ, දුරින් එන නෑදෑයෝ, ළඟින් ඉන්න නෑදෑයෝ, කවුරු හරි නෑදෑය කෙනෙක්, යාළුවෙක්, හිතමිතරෙක් ආවොතින් අන්නේ ඥාති කියන පිටසට සංග්‍රහ කරන්න එක කොටසක් තියාගන්න. අතිථි බලි කියලා කියන අනිත් එක ආගන්තුක සත්කාර වෙනවා. නෑයෝ නෙවෙයි පිටින් කවුරු හරි පැමිණෙන කෙනෙක් ඉන්නවනම්
අන්නේ පිරිසට සංග්‍රහ කරන්න තවත් ධනයේ කොටසක් අපි තබා ගත යුතුයි. ඊට පස්සේ පුබ්බ පේත බලි. පුබ්බ පේත බලි කියලා කියන්නේ මියගිය ඥාතීන්ට පින් දෙන්න, දාන ආදී පින් දහම් සිද්ධ කරන්න, දේව පූජා පවත්වන්න, මේ වගේ දේවල් වල. ඊට පස්සේ පුතේ රාජ්‍ය බලි. රාජ්‍ය බලි කියලා කියන්නේ තමන් උපයා ගන්න ධනෙන් රජයට බදු ගන්න. ඉන්කම් ටැක්ස් කියලා කියන්නේ අන්න ඒවා ටැක්ස් ගෙවන්න යොදා ගන්න ඕන. ඊට පස්සේ දේවතා බලි ආගමික කටයුතු සඳහා ආගමික කටයුතු කොට පස්සේ පන්සලට පූජා කරන්න පුළුවන්, දේවාලට පූජා කරන්න හෝ මොනෑම හෝ ආගමික තමන් අදහන ආගමට අනුව ඒ ආගමික චාරිත්‍ර වෙනුවෙන් තමන් උපයා ගන්නා ධනෙ වෙන් කරන්න තමයි එතන මේ දේවතා බලි කියලා කියන්නේ. එතකොට අර ධනෙ කොටස් හතරකට බෙදලා මේ හතරෙන් අපි අර ඒකේන භෝගේ බුඤ්ජේ කියන කන්න බොන්න තියාගත්තකින් තමයි මේ පංච බලිත් අපි ක්‍රියාත්මක කළ යුත්තේ. ඊට පස්සේ පුතේ තමන් හරි හම්බ කරන ධනය මොන විදියට හරි හම්බ කරත් ඒ ධනෙ විනාශ වෙන ආකාර කිහිපයක් උගන්වනවා. එකක් මත්පැන් පානය. මිල මුදල් විනාශ වෙන මත්පැන් පානය නිසා, ඊට පස්සේ නොකල්හි විදි සංචාරය නිසා, ඊට පස්සේ නෘත්‍ය දර්ශන බැලීම නිසා, නැටුම් ගෙවීම් බලන්න යන සංගීත සම්දර්ශන බලන්න, නයිට් ක්ලබ් යන අය වගේ ඒවා. ඊට පස්සේ සූදුව අර බూరు ගහනවා කියලා කියනවනේ. ඊට පස්සේ ඔට්ටු වල්දනවා, අස්වරේ සල්ලනවා, අන්න ඒ වගේ සූදු ක්‍රීඩාවලට යෙදෙන එක. ඊට පස්සේ පුතේ ධන විනාශ වෙනවා. තව හේතුවක් තමයි පාප මිත්‍ර සේවනය. නරක මිතුරන් ඇසුරු කිරීම නිසා තමන් සන්තක ධන විනාශ වෙලා යනවා. ඊට පස්සේ පුතේ අලසකම. පුද්ගලයෙක් දැඩිසේ අලස නම් එයාගේ ධනයත් විනාශ වෙලා යනවා. මොකද එයාට ධනය හම්බ කරන්න උවමනාවක් නැති නිසා. එතකොට මේ පුද්ගලයෙක් අර ධාර්මික වෘත්තීන් තුල නිරත වෙන්නේ නැතුව අධාර්මිකව ධනය හරි හම්බ කරනවා නම්, කියන්නේ හොරකම් කරනවා නම්, ඊට පස්සේ කාට හරි හිංසා පීඩා කළා නම්, එහෙම නැත්නම් භාණ්ඩවල මිල අධික ලෙස වැඩි කරලා නම්, ඔයාලා මේ දවස්වල දන්නවා ගෑස් මිල හිතා ගන්න බැරි හිත වැඩි වෙලා. ඊට පස්සේ අද ගිහිල්ලා කිරිපිටි පැකට් එකක් ගත්තොත් 310ට හෙට 312යි. ඒක 320යි වැඩි වෙලා. තෙල් මිල වැඩි වෙනවා. ඒතකොට මේ අධාර්මිකව හම්බ කරන ධනෙ පවතින්නේ නැහැ බුදුදහමට අනුව. යම් කිසි කෙනෙක් අධාර්මිකව ධනෙ උපයාසපයා ගන්නවා නම් අන්නේ ධනය රාජානු හරයුම් රජු පැහැර ගන්නවා. ඊට පස්සේ පුතේ චෝරා හරයුම් සොරු පැහැර ගන්නවා. අග්ගි ඩහෙය ගින්නෙන් විනාශ වෙලා යනවා. ඊට පස්සේ උදකේ වහය ජලයෙන් විනාශ වෙලා යනවා. ඒ කියන්නේ ගිනි ගන්නවා, ගම් වතුර ගලලා විනාශ වෙනවා. ඊට පස්සේ පුතේ අප්‍රිය නෑදෑයන් අතරටපත් වෙනවා. තමන් කැමැති නැති, තමන් අකමැති, තමන් අසුරු කරන අකමැති පිරිස් අතරට ඒ ධනෙ පත් වෙනවා. අධාර්මික ධනය. ධාර්මික ධනයක් එහෙම වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ඊට පස්සේ පුතේ දැන් ඔය ක්‍රම කිහිපයට අමතරව තමන් තමන් හම්බ කරන ඒවා දැනම විනාශ වෙන ක්‍රම ගණනාවක් විස්තර කරනවා. ඒ තමයි ස්ත්‍රී ලෝලත්වය. ස්ත්‍රී ලෝලත්වය කියලා කියන්නේ කාන්තාවන් පස්සේ යන එක, ගණිකා ඇසුර. ඔය ගොඩක් යනවනේ නේ, මිල මුදල් තියෙන අය තමන්ගේ සල්ලි ටික විනාශ කරගන්න විවිධ කාන්තාවන් ඇසුරු කරනවා. අන්නේ ඇසුර නිසා ධනෙ විනාශ වෙනවා. අද විදිහට ගත්තොත් නම් මොබයිල් ෆෝන් එකට තමයි හම්බ කරන හැම සතේම වියදම් වෙන්නේ නේද? ඊට පස්සේ සුරාපානය, මත්පැන් පානය නිසා දැනම ධනෙ විනාශ වෙනවා. දූකිලෙහි ලෝලත්වය. ඒ කියන්නේ අර කලින් කිව්වා වගේම විවිධ ක්‍රීඩා මුදල් භාවිතා කරගෙන කරන ක්‍රීඩා වලට යෙදීම නිසා ධන විනාශ වෙනවා. ඊට පස්සේ පවිතු මිතුරන් ඇසුරු කිරීම. පෞකාර නොගැලපෙන මිතුරන් ඇසුරු කිරීම නිසා තමන් හරි හම්බ කරගත්ත ධනෙ දැන විනාශ වෙනවා. පුද්ගලයෙක්ට යහපත් ධනයක් ඇති විට සැප හතරක් දැනෙනවා කියලා බුදුදහම තුල මතක් කළා. ඒ තමයි අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය සහ අනවජ්‍ය සුඛය. අත්ති සුඛය කියලා කියන්නේ පුතේ තමන් දැහැමින් උපයාසපයා ගන්නා ධනයක් තියෙන බව දැනෙද්දි දැනෙන සතුට. භෝග සුඛය කියලා කියන්නේ තමන් එහෙම උපයාසපයාගත්ත ධන දාන්නේ වර්ධනය කළා හදා වඩාගෙන ගොඩනගලා තියෙන මං ඒවෙන් තමයි කන්නේ බොන්නේ මං පරිහරණය කරන්නේ එහෙම ධාර්මික ධනයක් තමයි කියලා දැන හිතනකොට දැනෙන සතුට. ඔයාලා ගෙවල් වල තාත්තලා කියන්නේ එකෙකුටවත් කෑ ගහන්න බෑ. මම මේවා මං දුක් මහන්සියලා හරියම්බ කරගත්ත ඒවා. මම මේ ගමට රෙදි කෑල්ලක් බෑග් එකක් අරගෙන ආව මිනිස්සෙක් අද මේ ගෙවල් දොර හදාගෙන ඉන්න උඹලගේ දේවල් මේවා නෑ. අම්මගේ දේවල් අපේ ගෙදර නෑ. මම මේ තනියෙන් හම්බ කරගත්තේ ඒවා තියෙන්නේ. හොඳටම තරහ ගියට පස්සේ උඹලා තාත්තා අම්මගෙන ආපුවා මෙහෙ නෑ. මට අම්මා තාත්තා දීපුවා නෑ. මම හම්බ කරගත්තේ ඒවා තියෙන්නේ. අන්නේ සතුට තමයි ඉතින් මෙතෙන්දී කතා කරන්නේ. ඊට පස්සේ පුතා අනන සුඛය. අනන සුඛය කියලා කියන්නේ කෙනෙකුට දැනෙන සතුටක් තවත් කෙනෙකුට තමන් ණය නෑ කියලා දැනෙද්දි. ඊට පස්සේ අනවජ්‍ය සුඛය. ඒ කියන්නේ අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය කියන සුඛ තුනම තමන්ට තියෙනවා කියලා දැනෙද්දි. මං ගාව මේ වගේ ධනයක් තියෙන්නේ මං ණය නෑ අමාරුවෙන් හම්බ කරගත්ත දේක් තියෙන කියලා අර ඒ අංග තුනම තියෙද්දි. කියන්නේ අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය කියන තුනම සම්පූර්ණ වෙද්දි කෙනෙකුට දැනෙන මානසික හැඟීමට මානසික නිදහසට අපි කියන අනවජ්‍ය සුඛය කියලා. එතකොට ওই විදිහට තමයි ආර්ථිකය ගැන අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් නැති වෙති කියලා දැන් පාඩම් බැලුවම තේරෙනවා. ඉතින් වෙනදට වඩා
මම හිතනවා මම මේ අනුගමනය කළ ක්‍රමය හොඳයි කියලා. ඉතින් වෙනද බෝඩ් එකේ ලියනවා අද ඒක ඩිස්ප්ලේ කළා අලුත් තාක්ෂණය යොදාගෙන. ඉතින් පුතේ මෙතන තියෙන මගේ ෆෝන් නම්බර එක අපේ පන්තියට ඔයාලට ඕන නම් එකතු වෙන්න පුළුවන්. අපේ සටහන් ලබා ගන්න පුළුවන්. VC විෂය ගැන ඕන දෙයක් අහගන්න පුළුවන්. කිසිම කෙනෙකුට බල කිරීමක් නැහැ. අවශ්‍ය නම් එන්න පුළුවන්. මොකද මගේ පන්තිවල ඇත්තටම සම්බන්ධ වෙන උමනාවකුත් නැහැ. සමහර අය අකමැති මේ වෙලෙට ගොඩක් අය ඉගෙන ගන්න ඕනා කරන කරුණු ඕනමටත් වඩා මම එකතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ පාඩම් මාලාවක්ම මං ගාව තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් මට පුළුවන් ඉදිරියට ඒවා විස්තර කරගෙන යන්න. ඉතින් මේ තියෙන බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පසුබිමට අදාළ ස්ලයිඩ් ටිකක්. ඊට පස්සේ බ්‍රාහ්මණුගේ කාන්තාව, බෞද්ධගේ කාන්තාව, බමුණු ඉගැන්වීම්, ඊට පස්සේ වර්ණ ධර්ම ස්වධර්ම ගැන, පූර්ණ කස්සපාදී සස්සාතුරු ගැන ගණනාවක් තියෙනවා. ඊට පස්සේ තව මොනවද? චතුයාම සංවර, නිකණ්ඨනාථ පුත්‍ර ගැන තොරතුරු, රාජාණ්ඩු හා සමුහාණ්ඩු ගැන, බුදුරදුන් පැවැත්වූ සමීප සම්බන්ධතා පැවැත්වුව, බුදුහාමුදුරන්ගේ සුවිශේෂී ගුණ, ආදර්ශවත් නායකත්වය, බුදුහාමුදුරන්ගේ දේශනා ක්‍රම පිළිතුරු දුන්නකම සමකාලීන නූතන ඇගයීම්, චරිත කතා, සමාජ සම්භවයේ පිළිබඳ බෞද්ධ මතවාද ටික, බුදු සමය හා පරිසරය, ආර්ථික කළමනාකරණය 12 වසරට අදාළ පාඩම් සෙට් එක තමයි මම මේ ස්ක්‍රීන් එකේ ඔයාලට ෂෙයා කළේ. ඉතින් මම හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා අපි වැදගත් මේ වගේම තවත් කොටසකින් ඊළඟ දවසේ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.